අයිබෝන් ඔබට සුබ දවසක් සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අපේ පුරුදු හමුවීම අයිබෝන් සුබ දවසක් සමග පුවත්පත්වල තොරතුරු බොහොමයක් තිබෙනවා ඔබට කියන්නට අද අලුත් සඳුදාවක් අපි අවතීර්ණ විය යුත්තේ ඊටම කාර්යබහුල ජීවන රටාවකට. හැබැයි හිතවතුනේ ඔබ මගතොටට බසින්නට සූදානම්ෙන් සිටිනවා නම් මතක තබා ගන්න අපි දැන් අනුගමනය කරනු ලබන්නේ අපේ පුරුදු ජීවන රටාව නෙමෙයි. අපි අනුදත් අලුත් ජීවන රටාව මාස කිහිපයක් අපේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් රටේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් පවුලේ ඇත්තන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අපි පුහුණු පුරුදු කළ ප්‍රගුණ කළ අපේ අලුත් ජීවන රටාව ඒ ජීවන රටාවට සෞඛ්‍ය රීතීන් දැන් නීතින් බවට පත්වෙච්ච බොහොමයක් ඇතුළත් වී තිබෙනවා. ඒ නිසා එය පිළිපැදීම අපේ සෞඛ්‍යයට හිත කරවන වාසයේම පවුලේ ඇත්තන්ගේ ගමේ රටේ සියල්ලමගේ යහපතට උපකාරී වන නිසා සමහර කලකට පුංචි කැපකිරීමක් කරමින් හෝ ඒට අනුගත වන්න ඔබ සෑම විටම සමාජගත වීමේදී මුවාවරණ පැලන් සිටින්න දුරස්ථභාවය ආරක්ෂා කරගන්න දෑත් පිරිසුදුව තබා ගන්න මේ මුවාවරණ පැලඳීම වගේ කාරණාවක් කියූ විට ඈත කුඹුර කොටන වැඩිහිටියෙක් දුරස්ථභාවය තබා ගත යුතුයි. මුවාවරණ තබාගෙන කුඹුරු කරන්න පුළුවන් කමක් නැහැ. ඈත තේවත්තක තේදලු නෙලන අම්මා කෙනෙක් මුවාවරණ පැළඳගෙන සිටීමේ පුළුවන් කමක් නැහැ. හැබැයි ඔවුන් හැම කෙනෙක්ම දුරස්ථභාවය තබා ගැනීමේ වැදගත්කම අවබෝධ කරගත යුතුයි. තේ පානය වගේ දෙයකදී සමූහ වශයෙන් එක බඳුනක් පාවිච්චි නොකිරීමට වග බලාගත යුතුයි. හැම විටම Taman ළඟ සිටින්නා කොරෝනා ආසාදිතයෙක් කියා සිටීම බොහෝ දුරට උපකාරී වෙනවා ජීවිතය ආරක්ෂා කරගන්න. මේ ආශ්‍රිත කාරණා බොහොමයක් එක තමයි අද දවසේ පුවත්පත් තොරතුරු අපිට ඔබට ඉදිරිපත් කරන්නට තිබෙන්නේ. විශේෂයෙන්ම මතක තබා ගත යුතු කාරණාව තමයි රටක් විදියටත් පුජ්‍යලයන් විදියටත් සමාජයක් විදියටත් අපි වැටුණු තැනින් නැගිටින්නට උත්සාහ දරමින් සිටින මොහොතක තමයි මේ නොසිතූ ඛේදවාචකයට යලිත් මේ බරපතල සමාජ ප්‍රශ්නයට මුහුණ දීමට අපිට සිදු වුණේ දෙවන රැල්ලක අවදානමක් ආවේ. ඒ නිසා විශේෂයෙන්ම ගම්පහ පොලිස් ඇඳිරි නීතිය බලපවත්වන කොට්ටාශ කිහිපයක් තිබෙනවා. එහිදී සාමාන්‍ය ජන ජීවිතයට බාධාවල් පැමුණුණා. දිලිඳු ඒ කියන්නේ ආර්ථික දුෂ්කරතා සහිත පිරිස් නගා සිටුවීම රජයගත් පියවර පිළිබඳව ඊයේ අපට තොරතුරු අසන්නට ලැබුණා. දිනමින සහ සියලුම පුවත්පත් අද මුල් පිටු ගෙනෙන්නේ ඒ ආශ්‍රිත තොරතුරු. ප්‍රධාන සිරස්තලය ගම්පහ පවුල් 72345කට 5000 දීමනාව හෙට සිට ආණ්ඩුව තීරණය කළ තිබෙනවා. නිරෝධායන ඇඳිරි නීතිය පනව ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ දිවුලුපිටිය සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවල අඩු ආදායම් ලාභී පවුල් 72345කට රුපියල් 5000 දීමනාව හෙට සිට ලබා දීමට රජය තීරණය කළ තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බෙසිල් රාජපක්ෂ යන මහතුරුන්ගේ මැදිහත් වීම මත මුදල් අමාත්‍යාංශය මේ සඳහා රුපියල් කෝටි 40ක් වෙන් කර තිබෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා දිනමින පුවත්පතට කියා සිටිනවා. ඒ එක්කම මේ වාර්තාවේ තවදුරටත් කියා සිටිනවා ඔබ දැනගත යුතුයි මෙන්න මේ විදිහටයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ. මෙම වැඩපිළිවෙලේ පළමු අදියරේ යටතේ මුලින්ම ඇඳිරි නීතිය පැනවූහා දැනට සංචරණ සීමා කර ඇති ගම්මාන 5ක් ඇතුළු මිනුවන්ගොඩ දිවුලුපිටිය වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට අයත් මිනුවන්ගොඩ දිවුලුපිටිය අත්තනගල්ල හා මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල පවුල් 72345කට රුපියල් 5000 දීමනාව ලබා දීමට කටයුතු යොදා තිබෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග කියනවා. කොවිඩ් 1 සහ 2 අදියරවලදී අනුගමනය කළ පරිදිම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණය යටතේ මෙම මුදල ගෙවීමට සැලසුම් කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයරත් මහතා කියනවා. ඇඳිරි නීතිය පනව ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ අනෙක් පොලිස් බල ප්‍රදේශ 16 තුල වෙසෙන ජනතාවට දෙවන අධිහරය යටතේ එම මුදල් ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලෙස බෙසිල් රාජපක්ෂ මහතාගේ හා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා තවදුරටත් කියා තිබෙනවා. මේ අද දවසේ දිනමින වාර්තා කරන තොරතුර ඔබේ ජීවිතයට පහසුවක් වීමට රජයේගත් තීරණ පිළිබඳවයි එකී සටහන. ඊට පස්සේ අපි පුවත්පත් වලින් ඉදිරිපත් කරන්නේ රජය ඒකම රෝහල් හමුදාව කොරෝනා ආසාදිතයන් පිළිබඳව කියන කාරණා මේ හැම පුවත්පතකම තිබෙන තොරතුරු අපි පුළුවන් උපරිම උත්සාහයක් දරනවා එකට යා කරන්නට එක ගොනුවක් බවට පත් කරන්නට විශේෂයෙන්ම කුලියාපිටියේ ගම් 4ක් සහ මතුගම ගම් 3ක් වසා දැමීමට පියවර ගත්තා. ඒ ආශ්‍රිත තොරතුරු ඒ අනවශ්‍ය පීඩාවක් බවට පත් කරගත යුතු නැහැ. කටකතා පතුරවන්නන්ට එය මෙවලමක් කරගත යුතු අවියක් කරගත යුතු නැහැ. ඔබ දැනුවත් විය යුතුයි. ඊටම බරපතල සමාජ අවදානමක අපි සිටින්නේ අපේ පරිස්සම් වීමයි වඩා වැදගත් වෙන්නේ කියන කාරණාවත් එක්ක ඒ මතක් කරමින් තමයි මේ තොරතුරු අපි ඔබට ඉදිරිපත් කරන්නේ. දෙවෙනි ප්‍රධාන සිරස්තලය කියන්නේ මතුගම හා කුලියාපිටියේ ගම් 7ක් හුදකලා කරයි.
ඊයේ PCR කළ මතුගම 17කට කොරෝනා ඒ අතර හිමිවරුන් 4 නමක් සිටින වග කුලියාපිටිය ආසාදිතයන් 11ක් කුලියාපිටියේ රෝහලේ වාටු දෙකක් හා දැඩි සත්කාර ඒකකයේ වසයි වෛද්‍යවරු 13ක් කාර්ය මණ්ඩලයේ 53ක් නිරෝධායනයට යොමු කළ තිබෙනවා. කටුනායක ඇඟලුම් කම්හල් දෙකක් වසා දැමීමට ගත් පියවර රෝගියෙකු හමු වීම නිසා ජාතික රෝහලේ හෘද රෝග ප්‍රතිකාර වාටු දෙකක් වැසේ කොළඹ නැව් තටාකාංගනයේ සේවකයන් 5කට කොරෝනා මිනුවන්ගොඩ පොකුර 2036ට නැගී කටුනායක කලාපයේ ආසාදිතයෝ 213ක් මෙන්න මේ වගේ තොරතුරු තමයි අපිට හමුවන්නේ දිවයින මුල්පිටුවෙන් ඒ අතරවාරයේ සඳහන් කළ යුතුයි මේ රෝහල් වසා දැමීමට පියවර ගත්තාම ඊටාම ඉක්මනින්ම ඒ ප්‍රදේශය සෞඛ්‍ය ආරක්ෂිතව යථාවත් කිරීමෙන් පස්සේ යලි ඒ රෝහල් ඒ වාට්ටු දැඩි සත්කාර ඒකක ක්‍රියාත්මක කරනවා නැත්නම් රෝහල වසා දැම්මහම මේ කොරෝනා ඌදුර නිමවන්නේ කවදද එදා වෙනකම් මේ දැඩි සත්කාර ඒකක වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගන්නේ නැහැ අපේ රටේ සෞඛ්‍ය අංශවල හැටි එහෙමයි ඔවුන් යහුසුලව කටයුතු කරනවා මව්බිම ප්‍රධාන සිරස්තලය කියන්නේ කොළඹ වරායට කොරෝනා තර්ජනයක් නැව් තටාකාංගනේ 5 දිනක් පොසිටිව් කොළඹ නැව් තටාකාංගනයේ සේවකයන් 5 දෙනෙකු කොරෝනා ආසාදිත වෙන බව හඳුනාගෙන ඇතයි යුද හමුදාපති ලුතුරන් ජෙනරාල් ශවෙන් සිල්වා මහතා මව්බිමට ඊයේ ප්‍රකාශ කළ තිබෙනවා. තර්ජනයෙන් වරාය බේර ගන්න උපරිම ක්‍රමවේද අනුගමනය කරන වගේ තමයි ජෙනරල් දයා රත්නායක වරාය සභාපතිවරයා කියා සිටින්නේ. ඒ අතර ඒ විස්තර සටහනේ කියන්නේ මෙන්න මේ වගේ කාරණාවක්. කොළඹ මතුගම් බස් රථයේ ගමන්ගත් කොළඹ නාවික තටාකාංගනයේ සේවකයෙකුට වෛරසය ආසාදනය වී ඇති බවත් මේ වන විට ඔහු ඇතුළු සේවකයන් 5 දෙනෙකු ආසාදිත ලෙස හඳුනාගෙන ඇති බවත් හමුදාව පවසනවා. එම බස් රථයේ ගමන්ගත් කොළඹ ජාතික රෝහලේ හෙදියකටද කොරෝනා වෛරසය ආසාදිත බව මීට පෙර හඳුනාගත් අතර බස් රථයේ රියදුරු සහ සහායකටද කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව හඳුනාගෙන තිබුණා. මේ වන විට කොළඹ නැව් තටාකාංගනයේ ආසාදිතයන් 5 දෙනෙක් ආශ්‍රිතයන් 5 දෙනාගේ ආශ්‍රිතයන් හඳුනා ගනිමින් නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු කරමින් සිටින බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා. ඩොක් කැට් සමාගම කොළඹ වරාය පරිසරයේ තිබෙන නැව් නිෂ්පාදන කටයුතු කරනු ලබන ස්වාධීන ආයතනයක් බවත් මෙරට කොරෝනා තර්ජනය එල්ලූ මුල් අවස්ථාවේ පටන්ම ඒ ආයතනවල සේවකයන් එකිනෙකා මුණ ගැසීමේ අවස්ථාව සීමා කිරීමට උපරිම පියවරගෙන තිබෙන නිසා වරායේ කටයුතු වලට මෙම තත්ත්වයේ බාධාවක් නොවනු ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරි සභාපති ජෙනරල් දයා රත්නායක මහතා මව්බිමට කියා තිබෙනවා. ඩොක්ටර් ආයතනයේ 1500ත් 2000ත් අතර පිරිසක් සේවය කරන බව සඳහන් කළ රත්නායක මහතා ඔවුන් හා වරාය සේවකයන් එකිනෙකා හමුවන පොදු පරිහරණ ස්ථාන උපරිම වශයෙන් සීමා කර වෙනත් පරිහරණ ක්‍රමවේදයන් මුල් අවස්ථාවේ පටන්ම ක්‍රියාත්මකව පවතින බව සඳහන් කරනවා. ඩොක්ටර් ආයතනයේ ආසාදිතයන් හමුවේ නිරන්තරයෙන් සිදු කරන PCR පරීක්ෂණ හේතුව නිසා බවද සඳහන් කළ වරාය සභාපතිවරයා පසුගිය සති 2-3ක කාලය ඇතුළත PCR පරීක්ෂණ 400ක් පමණ සිදු කළ තිබෙන බව අද දවසේ සඳහන් කරනවා. ඒ නිසා ජෙනරල් රත්නායක සභාපතිවරයා ඔහුත් හමුදාපතිවරයෙක් හිටපු ඒ නිසා මේ හමුදාවේ ක්‍රියාශීලී සූක්ෂම මැදිහත් වීමත් එක්ක මෙය වරායේ මෙතනින් නතර කරගැනීමේ හැකියාව තිබෙන බව තමයි අපි සතුටු යුතු කාරණාව හිතුවතුනේ යුද හමුදාපතිවරයා නිරන්තර සිහිපත් කරන විදිහට මේ මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන් විහිදීම හඳුනා ගැනීමට අපේ බුද්ධි අංශ සමත් වී තිබෙනවා. ඒ නිසා තමයි ඩොක් යාඩ්හි 5 දෙනාගේ ආශ්‍රිතයන් හොයා ගොස් ඕ නිරෝධායන කිරීමට පියවර ගැන තිබෙන්නේ. ඒ අතර වාරයේ අපි මව්බිම පුවත්පතේ තවත් තොරතුරු කියා සිටින්නේ ගම්පහ A-level ලියන සිසුවෙකුට කොරෝනා IDH රෝහලට ඇතුළත් කරයි ගම්පහ A-level ලියන සිසුවෙකුට කොරෝනා IDH රෝහලට ඇතුළත් කරයි සෞඛ්‍ය ආරක්ෂාව මැදි විභාග වැඩවලින් ඉවත් වුණ ලංකා ගුරු සංගමයේ අනුතුරු අංගවන කුලියාපිටිය රෝහලේ වෛද්‍යවරු 13ක් සමග 53ක් නිරෝධායනයට මතුගම ගම් 3ක් ලොක්ඩවුන් දිවුලපිටියේ රෝහලේ සුළු සේවා පාලකට කොවිඩ් උපදෙස් පිළිපදිනවාද බලන්න කඩාපැන නිලධාරීන් කළුතර ආසාදිතයන් 40ක් අතර හිමිවරු 5 නමක් සිටින වග වෙල්ලවත්ත බැංකු ශාඛා බැංකු නිලධාරීන් 2කට කොරෝනා පිළියන්දල මහරගම සෞඛ්‍ය සේවිකාවන් 77ක් නිරෝධායනයට කහතුඩු ඇඟලුම් සේවිකාවකට කොරෝනා අම්පාර පොළත් කොරෝනා බියක් මේ සිරස්තල සෙසු සිරස්තල අනු සිරස්තල මා ඔබට ඉදිරිපත් කරන්නේ පුවත්පත් සටහන් කළ තිබෙනවා. මා ගම්පහ තොරතුරක් යලි කියනකොට ඒ අලුත් ගම්පහක් නෙමෙයි මේ තොරතුරු තමයි කියා හිතා ගනිමින් තමයි අපි මේ තොරතුරු වලට ඔබේ අවධානය සහ ඔබ ඒට අවධානය යොමු කළ යුත්තේ. අපි ඊට පස්සේ ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරමු. ලංකාදීපය ප්‍රධාන සිරස්තලය කියන්නේ මෙවැනි කාරණාවක්. වාටුවේ කතකට කොරෝනා කුලියාපිටිය රෝහලේ දොස්තරලා 13ක් නිරෝධායනයට කාර්ය මණ්ඩලයේ 40කුත් මධ්‍යස්ථාන 2කට යවයි
කුලියාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන 50 හැවිරිදි කාන්තාවට කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි තහවුරු වීමෙන් පසුවම රෝහලේ වෛද්‍යවරුන් 13 දෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 53 දෙනෙකු නිරෝධායනයට යොමු කරනු ලැබ ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා කියූ තොරතුරු තමයි අපිට මේ විදිහට හමු වන්නේ. ඊට පස්සේ පල්ලියේ විවාහයේ මනාලයාට කොරෝනා මම වෙනත් තොරතුරකට දැන් අවධානය යොමු කරන්නේ. පල්ලියේ විවාහයේ මනාලයාට කොරෝනා. කුලියාපිටියේ ගම් 3ක් වසා දැමීමට යනුව පියවරගෙන තිබෙනවා. කුලියාපිටියේ ගම් දැන් 4ක් වසා තිබෙනවා. මේ මොහොත වන විට විවාහ උළෙලේ 50ක් නිරෝධායනයේ මතුගම ගම් 3ක් වහලා දාලා තිබෙනවා. ගම්පහ පොලිස් ප්‍රදේශ 19ක 5000 දීමනාව ලබා දෙන බව මම ඔබට මීට පෙර ආතු සඳහන් කළා. ඒ අතර අපි තවත් තොරතුරකට ඔබේ අවධානය යොමු කරන්නේ බ්‍රැන්ඩෙක්ස් කොරෝනා පොකුර 2000 පන්නා තිබෙන වග අපි ඉලක්කම් සහිතව ඔබට කිව්වා. ඒ අතර වාරේ යුද හමුදාපතිවරයා කියනවා බ්‍රැන්ඩෙක්ස් පොකුර හැදුන හැටි තොරතුරු හෙළි වී ඇතත් හරි හැටි කියන්නට තවත් කාලයක් උවමනා වග හමුදාව යමක් කිව්වොත් එය කිව්වම තමයි. ඒ නිසා බ්‍රැන්ඩිස් පොකුර ඇති වුණු ආකාරය ගැන යම් තොරතුරු හෙළි කරගෙන නැතත් ඒවා ස්ථිර වශයෙන්ම තහවුරු කරගන්න අතුරු ප්‍රසිද්ධ කිරීමේ හැකියාවක් නැතයි COVID-19 පාලනය කිරීමේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධාන යුද හමුදාපති ලුතුරන් ජෙනරාල් ෂවෙන් සිල්වා මහතා කිව්ව වගේ තමයි මේ විදිහට අපි අද ලංකාදීප පුවත්පතේ තොරතුරු වාසියෙන් ඔබට ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ අද පුවත්පතට යොමු වීමේදී අදත් මේට ආසන්න අදාළ තොරතුරු කිහිපයක් ඉදිරිපත් කරනු ලබනවා. කොවිඩ් ආධාර හා ණය ගැන කතාබහක් ඇති වී තිබෙනවා. කොවිඩ් ආධාර හා ණය ලෙස රුපියල් බිලියන 82ක් රටට ලැබිලා. කොවිඩ්-19 වෛරසය ශ්‍රී ලංකාවට බලපෑ දින සිට මේ දක්වා විදේශ සංවිධාන ආධාර සහ ණය ලෙස ඩොලර් කෝටි 45කට ආසන්න මුදලක් හෙවත් රුපියල් බිලියන 82කට අධික මුදලක් මෙරට ලැබී තිබෙනවා වාර්තා වෙන වගේ තමයි අද පුවත්පත කියන්නේ. කොවිඩ්-19 වෛරසය ශ්‍රී ලංකාවට බලපෑ දින සිට මේ දක්වා විදේශ සංවිධාන මගින් විටින් විට ශ්‍රී ලංකාවට ආධාර සහ ප්‍රදානයන් සහ ණය වශයෙන් ලබා දෙන ණය වශයෙන් ඩොලර් 44 කෝටි 70,38,886ක මුදලක් ලැබෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කියූ තොරතුර තමයි මේ විදිහට අද පුවත්පත වාර්තා කරන්නේ අද ප්‍රධාන සිරස්තලයට. ඊට පස්සේ අපි ඔබේ අවධානයට යොමු කරනවා තවත් තොරතුරක්. ඇඟලුම් කම්හලට කොවිඩ් පැමිණීම තවම අභිරහසක් කියන කාරණාව මෙයට පෙර ආතුවත් සඳහන් කළා. පොලිසිය විශේෂ විමර්ශනයක් අරබයි රාජ්‍ය බුද්ධි අංශයටත් නිශ්චිත තොරතුරක් වාර්තා වී නැති වග කියන අතර වාරේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝණ මහතා කියනවා මෙන්න මෙහෙම කාරණාවක්. රටේ සියලු ප්‍රදේශවල ජනතාව කොවිඩ් ගැසට්ටුව අනුව කටයුතු කළ යුතුයි. නිවසින් පිටතට යන සෑම විටම මුඛාවරණ පළඳින සෑම විටම දුරස් ස්වභාවය තබා ගන්න පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝණ මහතා අද පුවත්පතට කියූ මේ තොරතුර කියන අතර වාරයේ එතුමන් අපි මේ මොහොතේ සම්බන්ධ කරගන්නවා කලකට පස්සේ අයිබන් සුබ දවසක් වැඩසටහන සඳහා මේ උදාසනේ නීතිඥ අජිත් රෝහණ නියෝජ්‍ය පොලිස්පතිතුමන්ට අයිබන් කියනවා. අයිබෝන් ඔබටත් සුබ දවසක් අමා. ඔව් මේ සුබ දවසක තොරතුරු අසන්නට හදන මොහොතේ අපි කොවිඩ් පිළිබඳ කාරණාව තමයි අපි මුලින්ම ඔබත් සමග කතා බහ කරන්න හිටියේ. හැබැයි මේ මොහොතේ ඔබේ විමර්ශනයන් පොලිස් විමර්ශනයන්ගේ ඒ දැලට හිටපු අමාත්‍යවරයා රිචඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූ වග අසන්නට ලැබෙන මේ උණුසුම් තොරතුර ගැන මුලින්ම අහන්නට කැමති නියෝජ්‍ය පොලිස්පතිතුමනි ඔබ පොලිස් මාධ්‍ය ප්‍රකාශක භූමිකාවත් මේ මොහොතේ ඔබ වන නිසා. ඔය ඇත්තටම මේ දැන් මේ නියෝගය ලැබිලා දින 4කට විතර ආසන්න කාලයක් ගත වුණා අපිට ක්‍රියා කරන්න. ඉතින් විවිධාකාරයේ චෝදනා අපිටත් එල්ල වුණා. නමුත් අපි මුල ඉඳලම කිව්වේ මේ අපිට පැවරිච්ච වගකීම් අපි පැහැර හරින්න ඉෂ්ට කරනවා කියලා. ඉතින් අපේ වගකීමක් තමයි යම් කිසි ආකාරයක නියෝගයක් ලැබුණාම ඒ පිළිබඳව ක්‍රියා කිරීම, විමර්ශනය කිරීම. එහි ප්‍රතිඵලයක් හැටියට අපේ කණ්ඩායම් යෙදුවා. අද උදෑසන අලුයම් කාලයේදී දෙහිවල ප්‍රදේශයේදී හිටපු අමාත්‍යවරයා අපි අත්අඩංගුවට ගත්තා. දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් තිබෙනවා. ඉදිරියේදී ඒ අදාළ විමර්ශන කටයුතු සඳහා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අධිකාරියට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ජාතික රූපවාහිනිය ඔස්සේ මේ උණුසුම් තොරතුර කියන්නට ඔබ ඒකරාශීවීම් පිළිබඳ ස්තුතිය පුද කරමින්ම මේ මොහොතේ අපි යලිත් ඇසිය යුතු කාරණාවක් අපි කෙලින්ම අපේ මේ මොහොතේ ජාතික ප්‍රශ්නයක් බවට පත් වී තිබෙන කොවිඩ් උවදුරත් එක්ක නිරෝධායන රීතීන් දැන් නීතීන් බවට පත් වී තිබෙනවා. ඒ අතර සමාජ මාධ්‍යයන්හි ඇතැම් සාවාද්‍ය මත ප්‍රචලිත කරමින් මේ දැවැන්ත ජවයකින් උද්‍යෝගයකින් කරන මේ කොවිඩ් මර්ධන ව්‍යාපාරයට අඩපණ කරන්නට ඇතමෙක් උත්සාහ කරන ඉතාම සුළු පිරිසක් මෙකිනෝගේ කාරණාවන් එක්ක මේ පරිස්සම් වීමේ ඌමනාව යලිත් නියෝජ්‍ය පොලිස්පතිතුමනි ඔබ සමාජගත කරන්නේ කොහොමද? මේ රීතීන්ට අනුගත වීමෙන් ජනතාව හැසිරීමේ ඌමනාව යලිත් තහවුරු කරන්නේ කොහොමද? ඇත්තටම ඉතින් මේ රජයේ පැත්තෙන් ගන්න තියෙන හැම පියවරක්ම කමල් මේ වන විට
ලබාගෙන තියෙනවා. නමුත් එකම දේ තමයි ජනතාවගේ පැත්තෙන් සමාවෙන්න ජනතාව මේ සම්බන්ධයෙන් වැඩිපුර අවධානයක් යොමු කරන්න ඕනේ. මුහුණු ආවරණ පළඳින්න ඕනේ. දුරස්ථභාවය තියාගන්න ඕනේ. එහෙම කළොත් මං හිතන්නේ අපිට මේ රෝගය මර්ධනය කරන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බොහොම ස්තුතියි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට මේ මොහොතේ අප සමග තොරතුරු දෙකක් කියන්ට ඒක රාශී වීම සම්බන්ධයෙන් අපි යාලිත් උදෑසන හමු වෙමු. ඔබට බොහොම ස්තුතියි. අපි පුවත්පත් තොරතුරු ඉදිරිපත් කරමින් සිටින මොහොතේ මද විරාමයක් පිණිසයි දැන් යමු වන්නේ. හිතවතුනි ඔබ යලිත් අයිබන් සුබ දවසක් සමග පත්තර තොරතුරු අහමින් වෙලාවක දිනමින ප්‍රධාන සිරස්තලයට මතක් කිහිලින් වූ තොරතුරු පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිසමේදී හරි කාරණා හෙළිදරව් වෙමින් තිබෙනවා. ඒකම දේශපාලන පරිගැනීම් පිළිබඳ කමිටුවේදීත් බොහෝ කාරණා හෙළිදරව් වෙමින් සිටිනවා. මේ සියල්ල කියා සිටින්නේ යහපාලන සමයේ පැවති අරාජික රාජ්‍යයක ස්වරූපය සහ ඔවුන්ගේ නිර්වෘත පිළිබඳව කාරණා තමයි දැන් අද දිනමිනේ හිටපු පොලිස්පතිවරයා මෙන්න මේ විදිහටයි කියන්නේ. පාස්කු ඉරිදින එල්ලූ ත්‍රස්ත ප්‍රහාරය පිටුපස අභිරහස් හේතුවක් පවතින බවත් එම ප්‍රහාරය සම්බන්ධයෙන් නැති රහසිගත සහ අතිශය රහසිගත හේතු ඉදිරියේදී කොමිසම හමුවේ හෙළිදරව් කරන බවත් හිටපු පොලිස්පති පෝජි ජයසුන්දර මහතා 17 වෙනිදා පාස්කු කොමිසමේ සාක්ෂි දෙමින් කියා සිටිනවා. ප්‍රහාරය සම්බන්ධයෙන් වන තොරතුරු සංගවීමක් උනාද සංගවා තැබීමක් සිදු කළාද යන ප්‍රශ්නයක් බව කොමිසම හමුවේ කියා සිටි මේ මහතා තමා ප්‍රහාරය පිළිබඳ දැනුම්වත්ව සිට එය මගහැරීමක් සිදු නොකළ බවද කොමිසම හමුවේ කියා තිබෙනවා. පොලිසිය දුරදතා මැද මෙම ප්‍රහාරය සිදු වුණා කියන එක පිළිගන්නේ නැහැ. අවාසනාවන්ත සිදුවීමක් වූ බව ඇත්ත. පොලිසිය නිලධාරීන් සියලු දෙනා මහන්සි වී වැඩ කළා. මහන්සි වී ගත් ක්‍රියාමාර්ග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගත් ජයග්‍රහණ අත්අඩංගුවට ගත් අවස්ථා අපමණයි. පොලිස් නිලධාරීන් බොහෝ දුෂ්කරතා මැද පැහැදිලිව රාජකාරී සිදු කළා. එය ප්‍රමාණවත් වුණේ නැහැ. ප්‍රහාරය වළක්වා ගන්න. ඒකට හේතු තිබෙනවා. අභිරහස් හේතු. උදව් කළ පුජ්‍යලයන් අනෙක් පැත්තට ගත්ත හැටි දේශපාලනය විදේශ මුදල් ඔත්තුකරුවන් අනෙක් අය පැත්ත ගැහුවා. ඔත්තුකරුවන් අය අනෙක් පැත්ත ගැහුවා. සිදු කළ පරීක්ෂණ අනෙක් පැත්ත ගහපු හැටි කාරණා ගොඩක් තිබුණා. මේ හැම කාරණාවක්ම සලකා බලන්න ඕන. රහසිගත සහ අතිශය රහසේ කාරණා තිබෙනවා. ඉදිරියේදී මේවා කොමිසම හමුවේ හෙළි කරන බවද හිටපු පොලිස්පතිවරයා කොමිසම හමුවේ කියා සිටියා. මට පොලිස්පති ලෙස වගකීමක් තිබෙනවා. මම දන්නේ නැහැ කියලා කොයි වෙලාවකවත් කියන්නේ නැහැ. නොතකා හැරියේ නැහැ. උපරිම පියවර ගත් වගේ තමයි පොලිස්පතිවරයා කියා සිටින්නේ. කවුරුත් මේ වගේ අභිරහස් තොරතුරු තව කියන්නට බොහෝ කාරණා තිබෙනවා. අන්තිම දවසේ කියන්නම් කියා කොයි ආකාරයෙන් තමන්ගේ බැටන් එක වෙන කෙනෙකුට දෙන්න උත්සාහ කරත් තමන්ගේ එල්ලවන චෝදනාවන් බැහැර වෙන්නට උත්සාහ කරත් අර මියගිය පිරිස් වලට 100 ගණනක් මියගිය පිරිස් වලට ජීවිතය ලැබෙන්නේ නැහැ. ඒ ජීවිත විනාශය වළක්වා ගැනීමට කවුරුත් වගකීමෙන් කටයුතු නොකර තිබෙන බව සහ ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිදු තැකීමක් තක්සේරුවක් නොකර හැසිරී තිබෙන වගේ තමයි මේ සියලු කොමිෂන් සභා වාර්තාවලින් තවදුරටත් හෙළිදරව් වෙමින් තිබෙන්නේ. ඊට පස්සේ අපිට අසන්න ලැබෙන්නේ ඒ ආශ්‍රිත තවත් කාරණාවක් ඒ පිළිබඳ තොරතුරු නෙමෙයි විමර්ශන කටයුතුදී හෙළිවන ඔවුන්ගේ කෙරුවාවන් පිළිබඳ තොරතුරක් ඇවන්ගාඩ් සිද්ධියට කෙසේ හෝ ගෝඨාභය නටුපවරන් කියා දිල්රුක්ෂි බලපෑම් කළා. ප්‍රධාන පොලිස් පරීක්ෂක 30 පිලපිටිය කියන තොරතුර ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට කෙසේ හෝ නඩු පවරන ලෙස රල්ලා හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු සභාපති හිටපු අධ්‍යක්ෂ දිල්රුක්ෂි ඩයස් මහත්මිය තමන් ඇතුළු නිලධාරීන් බලපෑම් කළ බව ප්‍රධාන පොලිස් පරීක්ෂක 30 පිලිපිටිය මහතා දේශපාලන පරිගැනීම් විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියා. එතුමිය මේ තොරතුරේ අපි ඊයේ ප්‍රවෘත්තිවලින් ජාතික රූපවාහිනිය කියා සිටියේ CCTV කැමරා සවි කරලා මේ සාක්ෂි විමර්ශනය බලමින් සිටියා. මෙන්න මේ වගේ කාරණා හෙළිදරව් කර සිටියේ ඇය ඇතම් විට පරුෂ වචනයෙන් පවා තමන්ට ඌමනා විදිහට ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා කොටු කර ගැනීම නොහැකි වූ මොහොතේ ඇය පරුෂ වචනයෙන් පවා මේ විමර්ශන නිලධාරීන්ට බැනවැදී තොරතුරු තමයි තවදුරටත් කියා සිටියේ. ඊට පස්සේ අපිට අසන්න ලැබෙන තවත් තොරතුරක් අද දින වෙන මුල් පිටුවේම ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා. බැසිල්ට චෝදනා නැගෙන පරිදි ප්‍රකාශයක් දෙන්නේ FCID බලපෑම් කළා. සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ හිටපු සභාපති භාෂර ගුණරත්න මේ කියා සිටින්නේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට චෝදනා ගොනු කළ හැකි වන පරිදි ප්‍රකාශයක් කර දෙන්නේ කියමින් FCID පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය තමට බලපෑම් කළ බව සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ හිටපු සභාපති භාෂර ගුණරත්න මහතා දේශපාලන පරිගැනීම් විමර්ශනය ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කියා සිටි තොරතුරු තමයි මේ විදිහට අපිට හමුවන්නේ. ඊට පස්සේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කියන තොරතුරක් විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය අයිතිය ලැබෙන පරිදි නීති සංශෝධනය කරන්න තේරීම් කාර්ක සභාව පත් කරන වගේ තමයි අගමැතිවරයා තවදුරටත් කියා සිටින්නේ. විදේශගත ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඡන්ද අයිතිය ලැබෙන පරිදි
මැතිවරණ නීති සංශෝධනය කිරීමට තේරීම් කාරක සභාවක් යෝජනා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ උපාය මාර්ග සැලසුම් පිළිබඳ අරලියගහ මන්දිරයේ පසුගිය 16 වෙනිදා පැවති සාකච්ඡාවකට එක්වීම අග්‍රාමාත්‍යවරයා මේ තොරතුරු කියා සිටි වගේ තමයි අද දින වෙන පුවත්පත කියන්නේ. ඊට පස්සේ අපි මව්බිමේ ඔබේ අවධානයට යොමු කරන කාරණාව මව්බිමේ කියන්නේ මේ කතාව වලින් පස්සේ 20 කතාවටයි අපි මේ එන්නේ 20 ගේනවා නම් මහා සංඝරත්නයේ අනුමැතිය ගන්න ඕනේ වග පූජ්‍යපාද මොරොත්ට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ලිපියක් යොමු කරමින් කියා සිටියා. ඊට පස්සේ ඒ තොරතුරු අද දවසේ මව්බිම පුවත්පතේ ඇතුළු පිටුවක සටහන් වෙනවා 20 ගේනවා නම් මහා සංඝරත්නයේ අනුමැතිය ගන්න. 20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඒ අතර වාරයේ හෙට මෙත් සභාවට ඉදිරිපත් වෙනවා. ඡන්ද විමසීම 22 වෙනිදා පැවැත්වෙනවා. අද පුවත්පතේ ඒ අතර තවත් තොරතුරක් ඔබට ඉදිරිපත් කරන්නේ අපි මෙන්න මේ විදිහට 20ට විරුද්ධව ආණ්ඩු පක්ෂයේ අය 20ට විරුද්ධව ආණ්ඩු පක්ෂයේ අය ඡන්දය දෙන්නේ නම් ඔවුන් කරන්නේ ජනාධිපති ගෝඨාභය පාවාදීමක් රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා කියා සිටින්නේ මෙන්න මේ වගේ තොරතුරක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයේ විරුද්ධව ආණ්ඩු පක්ෂයේ කවුරුන් හෝ ඡන්දය ලබා දෙන්නේ නම් ඔවුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාවාදීමක් සිදු කරන ලෙස තමා සලකන බවයි අමාත්‍ය සරත් වීරසේකර කියන්නේ. 19 වන සංශෝධනයට විරුද්ධව ඡන්දය භාවිතා කළ එකම මන්ත්‍රීවරයා තමා බවත් ඒ අනුව 20 වන සංශෝධනයට පළමුවෙන්ම ඡන්දය ලබා දෙන්නේ තමා බවත් සඳහන් කළ රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා 19 වෙනි සංශෝධනයට විරුද්ධ වුණු එකම මන්ත්‍රීවරයා ලෙස 20 වන සංශෝධනයෙන් 19 අහෝසි වෙනවා නම් ඒකට පළමුවෙන් අත උස්සන්නේ තමන් බව කියා සිටිනවා. අත වශයෙන්ම 20න් කරන්නේ මෙතෙක්කල් ජනාධිපතිවරයාට නොතිබුණු බලයක් ලබා දීම නොවේ. 2015 වෙනකන් ජනාධිපතිවරුන්ට ලබා තිබුණු බලය නැවත ගන්න 2015 වෙනකන් ජනාධිපතිවරුන් ලබා දෙවතුණු බලය නැවත ගන්න එක තමයි ඒකෙන් කරන්නේ. ඉතින් ඒකට විරුද්ධ වෙන්නේ කොහොමද කියලා මට හිතා ගන්න බෑ. සරලව කියනවා නම් 20 වෙනි සංශෝධනයෙන් කරන්නේ 19 වෙනි සංශෝධනයට පෙර පැවති ව්‍යවස්ථාමය තත්ත්වයන් යලි ඇති කරන එක. මොකද 19 රට අරාජික වුණා කියලා හැමෝම දන්නවානේ. ඉතින් මම අවුරුදු 14ක් කොළඹින් පිටේ ඉඳලා කොළඹට ඇවිල්ලා ඡන්ද ලක්ෂ 3,28,000ක් මාසයක් වැනි මාස 6ක් වැනි කෙටි කාලයක තුලදී ලබා ගන්නට පුළුවන්කම ලැබුණේ ජනතාව 19ට විරුද්ධ වීම මතක තියාගෙන ඉන්න නිසා කියලා තමයි සරත් වීරසේකර රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටින්නේ. ඊට පස්සේ අපි විශේෂාංග කිහිපයකට ඔබේ අවධානය යොමු කරන්නේ ඒ විශේෂාංග තුලින් නිරන්තර සිහිපත් කරන්නේ මේ කොවිඩ් අවදානම. ඒ එක මතක තබා ගත යුතු කාරණාව තමයි ඉස්සර අපේ සාම්ප්‍රදායික ජන ජීවිතයක් ගත කර මොහොතේ කිසියම් බෝ වෙන රෝගයක් ඇති වුණා නම් ගමක් ඒක රාජීවි ඒ රෝගීන් ආරක්ෂා කරගන්නවා. ඒ රෝගී බවට පත් වූවන්නේ ගමට හෙළි කළා ඕන් නිවසට වී සිටිනවා ගෘහස්ථිතව සිටිනවා ගමට මෙය ප්‍රචාරය කරන්නේ නැතුව බෝ කරන්නේ නැතුව. හැබැයි අද මේ සංකීර්ණ සමාජ තත්ත්වය තුළ අර්ධ නාගරික ප්‍රදේශවල පමණක් මේ ගම්මානවලත් නගරවලත් උකුසු වැසින් යුක්තව මේ රෝගයේ බෝ වෙනු කොවිඩ් ආසාදිත වුණු පිරිස් විද ඊටම අකාරුණික බැල්මක් කෙලීමේ ප්‍රතිඵලයක් විදිහට ඇතැම් විට රෝගයේ වැළඳුණු අය නිරෝධායනයේ නොවී සිටීමට රෝහල්ගත නොවී සිටීමට බලපානවා මේ සමාජයේ සෙසු වැරදිකරුවන්ගේ වැරදි හැසිරීම නිසා. මෙන්න මේ කාරණාව තමයි මතක් කරන්නේ අද දවසේ දිනවෙන කතුවරයා සිය කතුවැගියෙන් නිරෝධායනයට ගරහන්න එපා කියන සිරස්තලය සහිතව. රජයේ නිරෝධායන වැඩසටහන උපහාසයට අපහාසයට හා ගර්හාවට ලක් කරන කූට වැඩපිළිවෙලක් ඇති බව පෙනී යයි. සමාජ මාධ්‍ය විසින් සමාජගත කරන ඇතැම් මාධ්‍ය වාර්තාවලින් මේ බව සනාථ වේ. එක්තරා වාර්තාවකට අනුව නිරෝධායන මධ්‍යස්ථානයකදී ආහාර සඳහා අමු කරවල දී ඇත. එහිම සඳහන් වන අන්දමට නිරෝධායනය සඳහා රැගෙන යාමේදී පුජ්‍යලයන්ට සූදානම් වීමට ඉඩක් ලබා දී නැත. වාර්තාවට අනුව තත්පරයකින් සූදානම් වන්නේ නිලධාරීන් කියා ඇත. මේ කිසිසේත් සිදුවිය නොහැකි දෙයකි. හමුදාපතිවරයා මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කර ඇති අතර කිසිදු තැනකදී එවැන්නක් සිදු වෙන්නේ නැති බව අවධාරණය කරයි. කොවිඩ් වසංගත තත්ත්වයේ යටතේ ශ්‍රී ලංකාවට මහජනතාව වෙනුවෙන් ඉටු කරන කාර්යභාරය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගීමට ලක් වී ඇත. විශේෂයෙන් මෙහිලා හමුදාව ඉටු කරන කාර්යභාරය කාගේත් අවධානයට ලක් වී ඇත. වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමේදී හමුදාවේ කාර්යභාරය තීරණාත්මක වේ. නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පිට වී යන පුජ්‍යලයෝ හමුදා නිලධාරීන් දනගසා වඳිති. සමහරු කවි ගායනා කොට ඔවුන්ට සුබ පතති. තව සමහරු හමුදා නිලධාරීන් දෙවියන් යයි සමානයයි කියා සිටිති. ශ්‍රී ලංකාවේ ඇත්තේ මානුෂීය හමුදාවකි. මිනිසුන්ගේ දුක කඳුල සුසුම ඔවුන්ට හොඳින් දැනේ. මෙතෙක් කිසිදු නිරෝධායන මධ්‍යස්ථානයක ඇත්ත විවේචනයක් ඉදිරිපත් වී නැත. කිසිදු නිරෝධායන මධ්‍යස්ථානයකින් ඇත්ත විවේචනයක් ඉදිරිපත් වී නැත. නිරෝධායනට ගරහන්න එපා කියන කතුවරයාගේ සටහනයි මම ඔබට ඉදිරිපත් කරනු ලැබුවේ. විශේෂයෙන්ම හමුදාපතිවරයා මේ වගේ ඊටාම සාහසික ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හමුදාව ගර්හාවට ලක්වන සෞඛ්‍ය අංශයේ
දිවා රෑ නොබලා වෙහෙසී ජීවිත අවදානම දරා ගැනීමෙන් කටයුතු කරන නිලධාරීන්ගේ ඒ ගෞරවනීය සේවයට අගෞරව ලෙස හැසිරෙන පිරිස් පිළිබඳව විමර්ශනයක් සිදු කරන වග සඳහන් කළා. ඒ නිසා නිරෝධායනය කර නැත්තන්ට නිරන්තර අපි අතහිත සුවසෙත සුබසිත ප්‍රාර්ථනා කළ යුතුයි. අපේ සහාය ලබා දිය යුතුයි. ඕන් මේ බෝ කරන්නන් නොවි සමාජයෙන් රෝගය වැළැක්වීමට උත්සාහ දරනවා. ඒ වගකීම් පිළිබඳව හඳුනා ගන්න. ඒ අතර වාරයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ සිහිපත් කරනවා මෙන්න මේ වගේ කාරණාවක් කොවිඩ් සමග ජීවත් වන්නේ කොහොමද කියන කාරණාව. එතුමන්ගේ දිගු ලිපිය අපි දිනමින 4 වෙනි පිටුවෙන් උපුටා දක්වන්නේ. අවසාන ඡේදයේ කියා සිටින්නේ මීට අමතරව සමාජ මාධ්‍ය ජාල විවිධ අසත්‍ය තොරතුරු පදනම් කරගෙන ප්‍රචාරයන්ට හසු වේ. හසුන සමාජ මාධ්‍ය ජාලයන් ප්‍රචාරයන්ට හසු නොවේ ක්‍රියා කිරීමට ජනතාව සබුද්ධික විය යුතුය. විශේෂයෙන්ම ජනමාධ්‍ය පවා කොවිඩ් වසංගතය පිළිබඳව පුවත් වාර්තා කිරීමේදී ඊට දෙන ප්‍රමුඛතාව සමාජ යහපත සඳහා විනා සමාජ මාධ්‍ය ආයතනයේ ජනප්‍රියතාවය රැක ගැනීම උදෙසා යොදා නොගත යුතුය. සෑම විටම ජනතාවගේ සිත් තුළ කොවිඩ්-19 සමග කෙතරම් අභියෝගාත්මකවත් ඉදිරියේදී ජීවිතය පවත්වාගෙන යාම සිදුවන බව හේතු වෙන ආකාරයෙන් මාධ්‍යකරණය නියැලිය යුතුය. ජනතාව වැඩි වශයෙන් රොද බැඳ ගනිමින් පොදි කකා අනවශ්‍ය පරිදි ඒකරාශී වීම වලින් හුදකලා වී සාමාන්‍ය ජන ජීවිතය ගොඩනගා ගැනීම ඉදිරියට පවත්වා ගැනීම කළ යුතුයි. එලෙස ජනතාවගේ පැත්තෙන් සිදුවිය යුතු වගකිය යුතු ක්‍රියාදාමයන් සිදුවේ නම් රජය සහ සෙසු කොවිඩ් නිවාරණ අංශවලින් ලැබෙන උපදෙස් මනාව සිදුවේ නම් මේ පැතිර යාම අවම කර ගැනීමට එතරම් අපහසුයක් නොවන වග තමයි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ කියා සිටින්නේ. පුවත්පත් තොරතුරු අතර වාරයේ අපි ගිය සතියේ කඳුළු සටහනක් එක් කරනු ලැබුවා. ඒ කඳුළු සටහනේ අපිට කියන්න තිබෙන්නේ අනුලා බුලත්සිංහල කලාකාරය පිළිබඳව. අද අපිට කියන්න තිබෙන්නේ සුදු ඔසරිය හැඳ පැමිණි රතු හැට්ටකාරය රංගහල අඩාඳුරේ දමා නික්ම ගිය වග හිත් මත බොහෝ දේ තබා ගිය රතු හැට්ටකාරය අනුලා යනුවෙන් මේ සටහන තබන්නේ නීතිඥ ඩග්ලස් සිරිවර්ධන අධ්‍යක්ෂ ජනරාල් ටවර් හෝල් රංගහල පදනමේ. එතුමියගේ අග්‍රගණ්‍ය රංග ප්‍රතිභාව ගායන කෞශල්‍ය ඒකම කලාකාරියක් විදියට ඇය ඊටම ප්‍රතිභාන්විත කලාකාරියක් වගේම ඇය ප්‍රකට කළ මනුස්සකම් සහ හිතවත්කම් ගැනත් නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මේ තමන්ගේ ගමන් සහායිකාව පිළිබඳව සටහන් තබනවා. හිත්මත බොහෝ දේ තබා ගිය රතු හැට්ටකාරය අනුලා යන ලිපිය ඔබ කියවන්න. ඒ කඳුළු සටහනක් එක් කරමින් තමයි අද දවසේ අපිට හමුවන්නේ. හිතවතුනි අද පුවත්පත් ඔබ බලන්න අද දවල් කාලේ ඔබ අතර පුවත්පත් හමුුනහම හැම කාටුන එකම තිබෙන්නේ නිමිත්ත බවට පත් වී තිබෙන්නේ පොලිසිය මගහැර සිටින ඇතැම් විට පොලිසිය අහක බලාගෙන ගියා යයි කී රිෂඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා ගැන සටහන්. ඒ නිසා ඒ කාටුන් සටහන් යලි ඉදිරිපත් නොකළ යුතුයි කියලා මේ මොහොතේ හදිසියෙම මට තීරණය කරන්න සිදු වෙනවා. මොකද දැන් ඔහු පොලිස් අත්අඩංගුවට පත් වී තිබෙන නිසා. අපි දිල්රුගේ සීපද ඉදිරිපත් කරන්නම් එක්ම එක කාටුනේ විදියට අද දවසේ තෝරා ගන්න ඒ කව්පද සටහනක්. මෙන්න මෙහෙමයි එහි තිබෙන්නේ. කොරෝනත් හැංගිලයි නැටුවේ නටබු තරමක් නැටුන් ඔක්කොම බදයුදීනුත් ඒක ආදර්ශයට ගෙන වගේ පෙනේ බැලුවම තෝරලා අර ගන්නවා නම් මේ දවස්වල හොඳම සෙල්ලම ජනප්‍රිය ක්‍රීඩා විදිහට දැන් තියෙන්නේ හැංගිමුත්තම කියා තමයි දිල්රුගේ සීපදේ කියන්නේ. ජනප්‍රිය ක්‍රීඩා විදිහට දැන් තිබෙන්නේ හැංගිමුත්තම. දැන් බලන් ගියාම එයත් ඉවරයි. බදයුදීන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. අද අලුත් සඳුදාව ඔබට ක්‍රියාශීලී යහපත් දිවියකට සුබ ප්‍රාර්ථනා කරනවා. හිතවතුනි සෞඛ්‍ය ආරක්ෂාව නිරන්තර හිතේ තබා ගන්න. දුරස්ස භාවය මතු පිට පෘෂ්ඨයන් ස්පර්ශ කිරීමෙන් වළකින්න. දෑත් නිතර පවිත්‍රව තබා ගන්න. අත් පිරිසුදු තබා ගැනීම ඔබේ ආත්මීය ප්‍රාර්ථනාව බවට පත් කරගන්න. මුවාවරණ පළඳින සමාජගත වන්නේ නම් මේකේ කාරණා හිතේ තබාගෙන ක්‍රියාශීලීව අද දවසේ සිට මේ අලුත් සතියේ මුහුණ දෙන්න. ඔබට යහපතක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි සමු ගන්නවා. ආයිබෝවන්.